समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට ඊටාම දයාවෙන් අනුකම්පාවෙන් මතු කරපු ධර්මයේ තුල අපේ ආධ්‍යාත්මය සුවපත් කරගන්න අපට අවකාශයක් සැලසුණා. ඉඩහසර වෙන් වුණා. ඒක අපිට ලැබිච්ච ඊටා සුවිශේෂ දුර්ලභ ලාභයක්. බුදුරජාණන් වහන්සේ මතුකට වදාළ ධර්මයේ තුලින් අපට ලෝකය අත්දකින්නකොට අපට තේරෙනවා මේ ලෝකය මොනතරම් මායාකාරී එකක්ද කියලා. තමන්ගේ විඥානයේ නැමැති මායාව විසින් මේ ලෝකේ නැති දෙයක් ඇති බවට මොනතරම් අගේට මවලා පෙන්නනවද? මේ නැති තත්වයක් මවලා පෙන්නපු එක නිසාම මේ ඉන්ද්‍රියන් ඉදිරියේ කොයිතරම් මුලාවකින්ද ලෝකයේ ග්‍රහණය කරගන්නේ. මොනතරම් අන්ධබාල ස්වභාවයකින්ද අපි ලෝකයේ ග්‍රහණය කරගන්නේ කියලා ධර්මයේ හරහා බලනකොට අපට ඊටාම මනවින් පැහැදිලිව පේන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා, මතු කළා මේ ජීවිතයේ තුලදීම යම් නිවීමක් හදා ගන්නවා නම්, සුවපත් වීමක් හදා ගන්නවා නම්, ඒ සුවපත් වෙන්න කැමැති ශ්‍රාවකයා විසින් ජීවිතය දිහා බලන්න ඕන කොහොමද කියලා. අපිට හැම වෙලාවකම අපි තුල මේ ස්පර්ශය හට ගන්නකොට ඒ ස්පර්ශය හට ගැනීම අවිද්‍යාව සමග සම්මිශ්‍රණය වෙලයි තියෙන්නේ. අවිජ්ජා සම්පස්සජේන කියලා කියන්නේ ඒකයි. අපේ ස්පර්ශය හැම වෙලාවකම අවිද්‍යාව සමග මිශ්‍ර වෙලයි තියෙන්නේ. අවිද්‍යා සම්පස්සජේන භික්කවේ වේදිතේන පුට්ටස්ස අසුතවතෝ පුතුග්ජනස්ස අස්මීති පිස්ස හෝති කියලා ධර්මයේ තියෙනවා. මේ හැම වෙලාවකම අවිද්‍යාව මිශ්‍ර වෙච්ච ස්පර්ශයක් ඇති වුණොත් එහෙම ඒ තුල ඇතිවෙන විඳීමත් ඒ කියන්නේ අර අවිද්‍යාව මිශ්‍ර වෙච්ච නිසා පසපච්චය වේදනා වෙනකොට ස්පර්ශය නිසා විඳීම් හට ගන්නකොට ඇසූ පිරූ තැන් නැති, ඒ කියන්නේ මේ ලෝකේ මායාකාරී තත්වයකින් විඥානීය ලෝකේ මවලා පෙන්නනවා කියලා මේක අහලා නැති, ඇසූ පිරූ තැන් නැති අසුතවතෝ කියලා කියන්නේ ඒක අහලා නැහැ. ඒ බඳු අසෘතවත් පෘථග්ජනයෙක් සම්පූර්ණ තමන් අත්දකින අත්දැකීම තුළ ඒකාන්ත වශයෙන්ම බුද්ධ දේශනාව කියනවා අස්මීති පිස්ස හෝති. මම වෙමි කියලා හැඟීමක් හදා ගන්නවා. මම වෙමි කියලා හැඟීමක් හදා ගන්නවා. ඒතර මම වෙමි කියලා හැඟීමක් අපි හදාගන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. මම වෙමි කියලා හැඟීමක් හදාගන්නේ ඇසූ පිරූ තැන් නැතිකම නිසා, ඒ කියන්නේ පෘථග්ජන බව නිසා. පෘථග්ජන භාවය හේතු කරන කොටගෙන ස්පර්ශය අවිද්‍යාව සමග සම්මිශ්‍රයි. ඒකට කියන්නේ අවිජ්ජා සම්පස්සජේන කියලා. හැමදාම හැම වෙලාවකම ස්පර්ශ වෙනකොට අවිද්‍යාව සම්මිශ්‍ර වෙලා නම්, අවිද්‍යාව සම්මිශ්‍රණි වෙච්ච තැනක අස්මීති පිස්ස හෝති, මම වෙමි කියන භාවය අපි හැම අවස්ථාවකම පවත්වනවා. එතකොට මම වෙමි කියන භාවය නිසාම අපි විශාල අවදානමක විශාල අනතුරක ඉන්නවා කියලා අපට තේරෙන්නේ නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා
ඒ වගේම ඒ අවිද්‍යාව මිශ්‍ර වෙච්ච නිසාම තමයි අයමහස්මී පීතිස්ස හෝති මම වෙමි කියන හැඟීමත් ඒ හැඟීම අනාගතයට වන්නිමි කියන හැඟීමත් අතීතයේ හිටපු මමමයි දැන් ඉන්නෙත් අනාගතයටත් මේ විදිහටම පවතින්නේ මමමයි කියලා තුන් කාලය තුලම මම වෙමි කියන හැඟීම පවත්වනවා. ඒකයි බුද්ධ දේශනාව කියන්නේ මේ තුන් කාලයේම අනාත්මය දකින්න කියලා. එහෙම නැත්නම් සංසාරයෙන් ගැලවිලා යන්න පුළුවන් කමක් නැහැ. එක්කෝ හිතෙනවා යාට අනාගතේ නොවන්නිමි කියලා හරි. අනාගතේ වැඩක් නැහැ. මේ අතීතයේ නොවන්නිමි අනාගතේත් නොවන්නිමි. මේ විදිහටත් හිතෙන්න පුළුවන්. එතකොට ටික අර භෞතිකවාදී මතය තමයි මතුවෙන්නේ. මේ වෙලාවේ අපි හොඳට කාලා බීලා ඉමු. මේ වෙලාවේ අපි හොඳට ඇඳලා පැනදලා ඉමු. මොකද මේ වෙලාවෙන් පස්සේ අත්දකින්න දේ අපිට වැඩක් නැහැ. දැන් හොඳට කාලා බීලා ඉමු කියන මතයට ගොඩාක් කැමති වෙලා තියෙන්නේ ඒකයි. ඒ වගේම මේ විදිහට මම වෙමි හෝ මම නොවන්නිමි හෝ හැඟීමක් අපි තුල පවතින්නේ අවිද්‍යා සම්පස්සජේන අවිද්‍යාව මිශ්‍ර වෙලා පවතින නිසා. අවිද්‍යාව මිශ්‍ර වෙලා පවතිනකොට වේදිතේන පුට්ටස්ස අසුතවතෝ ඒ කියන්නේ වින්දනය පිළිබඳ වේදනාව විඳින ලැබූ විඳින මම මේ පැත්තේ ඉන්නවාය කියලා මම තමයි විඳින්නේ කියලා වින්දනය තුල තණ්හාවක් මානයක් දිට්ඨියක් හටගෙන මම වෙමි කියන හැඟීමම මෝරනවා. ඒක වෙන්නේ අවිජ්ජා සම්පස්සජේන අසෘතවත් පෘථග්ජන භාවය නිසායි. එයා අසූපිරූතෙන් නැතිකම බලපානවා. එයා අහලා දන්නේ නැහැ ලෝකයේ. මොකද මේක මුලින්ම අහලානේ අපිට දැනගන්න වෙන්නේ. කල්යාණ මිත්‍රෙක් කරා මේක මුලින් අහගන්න ඕන. අහගත්තාම ඒ කියන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්මය එලින් හම්බෙන්න ඕනේ කියන්නේ. ඒතකොට මේ සද්ධර්මයේ සහ කල්යාණ මිත්‍රයා මුණ ගැහෙනකොට එයා එක දෙයක් දැනගන්නවා. ඒ දැනගන්න දේ තමයි මේ ලෝකය මගේ තියෙන මේ විඥානී මායාවට නැති දෙයක් ඇති බවට හැම වෙලාවකම මවලා පෙන්නන ගතියක් තියෙන්නේ. යථාර්ථය මේ මම අත්දකින්න සීමාව නෙමෙයි. යථාර්ථය මගේ ඇසට ඔබෙන් පවතින දෙයක්. ඇසේ අත්දැකීම් පරාසයට ඔබෙන් පවතින දෙයක් කියලා Tamanටම තේරෙන්න පටන් ගන්නවා. ඒතකොට Tamanට තේරෙනකොට එයා මාර වසඟෙන් අයින් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අවිද්‍යාව නිරුද්ධ වෙලා යනවා. අවිද්‍යාව මිශ්‍ර වෙලා නැත්තම් සම්පස්සේ තුල ස්පර්ශය නිසා හටගන්න වේදනාව කෙරේ යා තුල සුඛ වේදනාව තුල රාගානුසේවත් දුක් වේදනාව තුල පටිඝානුසේවත් මෝරන් නැති විදියට යා තුල නිවීමක් හදා ගන්නවා. එතකොට මම වෙමි කියන තණ්හාමාන දිට්ටි වශයෙන් පවතින දෘෂ්ටිගත වීම මේ පුද්ගලයා තුල පවතින්නේ නෑ පින්වත්නි. එතකොට මේ ජීවිතයේ තුලදීම යාට අවබෝධය කරා යන්න පුළුවන්. අපිට අවබෝධය කරා යන්න බැරි වෙලා තියෙන්නේ අපේ අත්දැකීම තුල තණ්හාව මිශ්‍ර වෙලා පවතින නිසා. එතකොට ඇත්තටම තණ්හාව මිශ්‍ර වෙච්ච නැති තැනක එයාගේ ජීවිතය තුල පින්වත්නි සම්පූර්ණයෙන්ම නිදහස් භාවයක් අත්දකිනවා. අපි අවිද්‍යාවෙන් අල්ලන්නේ බාහිර ලෝකයේ සහ අභ්‍යන්තර ලෝකයේ. ඇත්තට මෙතනම තමයි මේ ගැටේ ලියා ගන්න තියෙන්නේ. අවිද්‍යාව මිශ්‍රව අල්ලන්නේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයක් Tamanගේ ඇතුලේ ඇති වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයත් තමයි මේ විදියට අල්ලන්නේ. දැන් බුද්ධ දේශනාව කියන්නේ අර රාද සංයුක්තයේ තියෙන රූපේකෝ රාද සති මාරෝවා. ඒ කියන්නේ මාරෝති උච්චති කිත්තාවතානුකෝ බන්තේ මාරෝති උච්චති. ස්වාමීනි මේ මාරයා කියන මොකද්ද මාරෝ කියලා කියන්නේ කියලා අහනකොට උන්වහන්සේ මතක් කරනවා රූපේකෝ රාද සති මාරෝවා අස්ස මාරෝතාවායෝ වාපන මීයති තස්මාතීහ තුං රාද රූප මාරෝති පස්ස මාරෝතාති පස්ස මීයතිති පස්ස රෝගෝති පස්ස ගණ්ඩෝති පස්ස සල්ලන්ති පස්ස අගන්ති පස්ස අගභූතන්ති පස්ස මේ විදිහට කියාගෙන යනවා. ඒ කියන්නේ රාද මේ රූපය වනාහි මේ රූපය ඇති කල්හි
මරණය වෙනවා, මැරිය යුතු හෝ වෙනවා. මොකක්ද මැරිය යුතු වන්නේ? මේ රූපය පිළිබඳ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, හුලක් වශයෙන්, ගඩුවක් වශයෙන්, ශූන්‍ය දෙයක් වශයෙන් දැක්කට පස්සේ මරණය මරා දමන තැනකට ශ්‍රාවකයාගේ හිතපත් වෙනවා. එතකොට යා නැවත උපදින්නේ නැහැ. සැබෑ මරණය කියන්නේ අන්නේයි, තා සුන්දර මරණය කියන්නේ යයි කියලා බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා. එතකොට මේ දේශනාවලින් අපිට පේනවා එක දෙයක්. මේවා තුළ නැවත හට නොගන්නා විදියට අපට ලෝකයේ අත්දකින්න පුළුවන් වුණොත් එදාට තමයි ලෝකයේ සැබෑ ජයග්‍රහණය මුණ ගැහෙන්නේ. ඒ සැබෑ ජයග්‍රහණය අපිට අත්වෙන්නේ නැත්තේ අවිජ්ජා සම්පස්සජේන. මේ ලෝකයේ අත්දකින්න රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම ආදී හැම දෙයක්ම අවිද්‍යා සම්මිශ්‍රණයෙන් අපි ලෝකයේ දකින්න නිසයි. ඒතර අවිද්‍යාවෙන් ලෝකයේ දකින්න තාක්කල් පින්වත්නි අපිට වඩා ප්‍රායෝගික ජීවිතයේ තුල සැනසීමක් ඇත්තේ නැහැ. සතුටෙන් නිදා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ කෙලෙස් සහිත නිින්ද තුල සැබෑ සතුටක් නැහැ. පින්වත්නි මේ නොඑක ආකාරයෙන් වින්දනය කරන දුක නැත්තම් එතන මොනතරම් ශාන්තද? මොනතරම් ප්‍රණීතද? මේ අපි ආස්වාද ජනක ලෝකයේ ආස්වාදයේ පස්සේම ලුහු බඳිමින් මොනතරම් දුක්ඛ ස්කන්ධයක්ද විඳවන්නේ? ඒක මොනතරම් විඩාබරද? දැන් අපිට තියෙන කෙලෙස් වලින් යට වුණු ජීවිතයක්. එතකොට කෙලෙස් වලින් යට වුණු ජීවිතයක සනීපයට නිදා ගන්න පුළුවන්ද? අපි හොඳ ඇඳවල් හොයනවා, හොඳ මෙට්ට හොයනවා, හොඳ පුටු හොයනවා, සනීපෙට නිදා ගන්න, සනීපෙට වාඩි වෙන්න. ඇත්තටම සනීපෙට නිදා ගන්න, වාඩි වෙන්න හොඳ මෙට්ටවල, හොඳ පුටුවල පුළුවන්ද? අර උට්ටාන කියලා සූත්‍රයක් තියෙනවා. එක ස්වාමීන් වහන්සේ නමක් කැලේ ඇතුළට ගිහින් හොඳ හුදේකලාවේ හොඳට උලන් එනවා. වාතාශ්‍රයත් හරිම හොඳයි. බොහොම ප්‍රියමනාප පරිසරයකුත් තියෙනවා. ඉතින් මේ හාමුදුරුවෝ හිතුවා බොහොම හොඳට නිදා ගන්න ඕනේ කියලා. ඉතින් මෙහෙම නිදා ගන්න ඕන කියලා හිතලා මේ ස්වාමීන් වහන්සේ ටිකක් එහෙම ගහකට හාන්සි වුණා වාඩි වෙලා. පාත්‍රයේ පැත්තෙම දෙපොට සිවුර අතුරාගෙන පාත්‍රයේටම ඔළුව තියාගෙන නිදාගත්තා. එතකොට ඒ රුක්ෂ දේවතාවෙක් ඉඳලා කියනවා නැගිටින්න. මොකක්ද තමුන්නාන්සේට නිින්දෙන් ඇති ප්‍රයෝජනය? කෙලෙස් වලින් ඔහොම තුරුල් වෙලා නිදාගන්න එක හරිද? තෘෂ්ණා හුලින් බැට කන එක නවත්තන්නේ කවදාද? අනේ ඔබ වහන්සේ සද්ධාවෙන් ගෙදරින් එළියට ඇවිල්ලා මහාන වෙච්ච කෙනෙක් නේද? ඔබ වහන්සේ කාමයන්ගෙන් මුසපත් වෙච්ච ජීවිතයක් නේද තියෙන්නේ? ඇයි ඔබ වහන්සේට මේ ලෝකේ අනිත්‍යතාවය දකින්න බැරි? ඔබ වහන්සේ ඊටාම ඉක්මනින් නැගී හිටින්න. ඉක්මනින් ඔය කෙලෙස් බන්ධනෙන් මිදෙන්න. තණ්හාවෙන් නොබැඳුණු සිතක් හදාගන්නේ කවදාද? ආසාවක් නැතුව සනීපෙට නිදියන්නේ කවදාද? මෙහෙම කියනකොට ඒ ස්වාමීන් වහන්සේ නැගිටලා වීරිය කළා කියනවා. දැන් බලන්න ඒ කාලේ දැන් අද නම් නිදාගත්ත මිනිහෙකුට තව බෙක්ෂීට් එකකුත් පොරවල යයි. ඔයා තව ටිකක් හොඳට නිදාගන්න කියලා. නමුත් දැන් බලන්න මේ ලෝකෙන් ඒ කෙලෙස් නිරුද්ධ කරන තැනකට ලැබෙන උදව්. අනිත් එක තමයි මේවා ASCII තියෙනවා කෙලෙස් සහිත පුද්ගලයෙකුට සැබෑවට සනීපෙට නිදා ගන්න බෑ කියන එක. හේතුව අවිජ්ජා සම්පස්සජේන. හැම ස්පර්ශයක් තුළම අවිද්‍යාව සම්මිශ්‍රණයයි. අවිද්‍යාව නැතුව ලෝකේ දකින්න නම් අවිද්‍යාව දුරු කරගන්න කෙනා පළවෙනියෙන් සුතමේ ඥානය හදාගෙන යා දැනගන්න ඕන. බහුශෘතභාවය හදාගෙන මේවායේ යථාර්ථය, මේ වගේ ඇත්ත කතාව මොකද්ද කියලා තේරුම් ගත්ත තැනකට Tamanගේ හිත ගොඩනගා ගන්න අවශ්‍යයි. ඒ ගොඩනැගීම තමයි තමාව නිවන්න උත්සාහ වන්නේ. මේ සෝවාන් වෙන කෙනෙක් මුලින්ම කරන්න ඕන දේ තමයි අවිජ්ජා සම්පස්සජේන. මගේ ස්පර්ශය තුළ අවිද්‍යාව මිශ්‍ර බව දැනගන්න ඕන. ඒ දැනගත්ත කෙනෙකුට තමයි අවිද්‍යාව සම්මිශ්‍ර නොකර අවිද්‍යාව සමග සංයෝග නොවි ලෝකය අත්දකින්න පුළුවන් තැනකට හිත හැදෙන්නේ. අවිද්‍යාව සම්මිශ්‍රණේ නොවූ තැනක ලෝකයේ අත්දකින්නකොට ඒ අත්දකින්න ලෝකයේ තුල මහ පුදුම ශාන්තියක්, සැපයක් තියෙනවා. මොකද එතන තණ්හාව මෝරලා වැඩෙන්න ඉඩක් නැහැ. මොකද අවිද්‍යාව නිසායි තණ්හාව වැඩෙන්නේ. අවිජ්ජා සම්පස්සජේන කියන ස්වභාවය නැති නිසා පින්වත්නි ඒ තුල පුදුමාකාර විදිහේ නිවීමක් ඒ පුද්ගලයාට ඇති වෙනවා. අද මේ දේශනාවට
මාතෘකාවක් හැටියට ඒ ඇත්තෝ දේශනා කරලා තියෙන මේ සතිපට්ඨානයත් පිළිබඳ අන්තර්ගත දේශනාවක් කරන්න මාර්ගඵල අවබෝධය කරා යන්න උදව් වෙන කියලා. ඇත්තටම සතිපට්ඨානය කියලා කියන්නේ බුදුදහමේ කතා කරන මුඛ්‍ය ඉලක්කය සාධනය වෙන ඉතා වැදගත් ගැඹුරු අවස්ථාවක් සහ ගැඹුරු දේශනාවක්. එතකොට මේ ගැඹුරු දේශනාව තුළ අපට ඊටාම් වැදගත් දෙයක් තමයි මේ සතිපට්ඨානිය ඔස්සේ Tamanව විමසන්න පටන් ගන්න එක. ඒක Tamanට විශාල යහපතක්. Tamanට විශාල යහපතක් කියලා කියන්නේ අපි පුරුදු වෙන්න ඕන පින්වත්නි මේ ලෝකය අත්දකින්නකොට මේ ලෝකයේ අත්දැකීම තුළ යථාර්ථවාදීව විමසන්න. ඒ යථාර්ථවාදීව විමසන්න නැති තැනකට අපේ හිත හැදිලා තියෙන අවිජ්ජා සම්පස්සේ නිසා. අවිද්‍යාවේ ස්පර්ශයේ පදනම් කරගෙන. එතකොට අවිද්‍යාවේ ස්පර්ශයේ පදනම් කරගෙන ලෝකේ අත්දකින්නකොට අවිද්‍යාව මිශ්‍ර කරගන්න නැතුව ලෝකේ අත්දකින්න නම් ඒකට අදාළ මූලික පියවර බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා. එතකොට මූලික වශයෙන් මේ යථාර්ථ අවබෝධය හදාගන්න පරියාය තමයි සතිපට්ඨානය තුලින් විවෘත වෙන්නේ. එතකොට සතිපට්ඨානය කියලා අපිට කියන්නේ දැන් අපි ගොඩනගාගත්ත සුතවත් ආර්ය ශ්‍රාවක භාවයේ තුල ඒ කියන්නේ ධර්මයේ හොඳට අහලා ඒ අහගත්ත ධර්මයේ තුලින් අපිට ඒ කියන්නේ දැන් අපි අහගත්ත ධර්මයේ තුලින් අපිට යම් කිසි අදහසක් ගන්න පුළුවන් ලෝකේ පැවැත්ම ගැන අපිට යම් අදහසක් එනවා මේ අවිද්‍යාවේ ස්පර්ශයේ පදනම් කරගෙන නේද අපි ලෝකේ අත්දකින්නේ වගේ අදහසක්. එතකොට මේ අවිද්‍යාව මිශ්‍ර වෙච්ච ලෝකයක් අපි අත්දකින්නකොට හැම වෙලාවකම අවිද්‍යාවේ සම්මිශ්‍රණයත් එක්ක අපේ දිනදා ගනුදෙනු මේ සියල්ලම සිද්ධ වෙනවා නේද කියලා අපිට දැක ගන්න පුළුවන්. ඒ දැක්ම තුළ අපට දැනෙනවා අපට තේරෙනවා එක්තරා දෙයක්. මොකද්ද? අපට තේරෙන දේ තමයි අවිද්‍යාවේ සම්මිශ්‍රණයත් එක්ක ලෝකයේ අත්දකින්නකොට අනාගතයට සාංශාරික ජාලයට එකතු වෙන එක අපිට නවත්ත ගන්න පුළුවන්කමක් නැහැ කියන එක. එහෙමනම් මේ අවිද්‍යා සම්පස්සේ නිසා ලෝකය නොඑක ආකාරයේ වේදනාව තුළ මම වෙමි හෝ අනාගතයට මම වන්නෙමි හෝ අනාගතයේ අතීතේ මම හිටියා හෝ අතීතේ හිටපු මමයි දැන් ඉන්නේ කියලා දැන් ඉන්න මමයි අනාගතයට ඉන්නේ කියලා මේ නියතිවාදී දෘෂ්ටියකින් ලෝකේ අහුවෙන එක අවිජ්ජා සම්පස්සේ නිසා ඇති වෙන දෙයක් කියලා අපි දැනගත්තාම ඒ දැන ගැනීම පමණක් ප්‍රමාණවත් නෑනේ. අපි අර නිතර කියනවනේ ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි කියලා. දැනගන්න කෙනා සහ දැකගන්න කෙනා ආශ්‍රව දුරු කරගන්නවා කියලා. අන්න ඒක දැකගන්න විදිය තමයි සතිපට්ඨානය තුලින් පැහැදිලි වන්නේ. අර දැනගත්ත දේ දැකගන්න එක තමයි සතිපට්ඨානය තුලින් පැහැදිලි වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් සතිපට්ඨානයත් සතිපට්ඨානේ වඩන විදිහත් ඉතාම හොඳින් තේරුම් ගන්න ඕන කියලා. සතිපට්ඨාන භාවනාව ගැන දැනගන්නත් ඕන. සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව දැනගන්නත් ඕන. එතකොට සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාවත් සතිපට්ඨානයත් කියන දෙකම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දැනගන්න ඕන. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කතමංච භික්කවේ සතිපට්ඨාන. මොකක්ද සතිපට්ඨානය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාරනවා ඊට පස්සේ ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. බොහොම ප්‍රකට මේ ප්‍රඥා නාලිකාව තුළින් බොහෝ දේශකයන් වහන්සේලාගේ මුවෙන් පිට වෙන වාක්‍යයක්. මොකද ඒක නිතර කතා කරන්න ඕන එකක් ඇත්තටම. මොකද කෙලෙස් අවංකව නිවා ගන්න මිනිස්සෙකුට ඒක නිතර අවශ්‍යයි. ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති. ওই විදිහට කියනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියලාත් ඒ ටිකම කියනවා. ධම්මේ ධම්මානුපස්සී ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලාත් කියනවා. මේ විදිහට කියලා ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං මේ කතාවම පැහැදිලිව මතු කරනවා. එතකොට මේ කියන කාරණේ තුල දැන් සතිපට්ඨාන කියන ඔන්න ඔය ටිකටයි. එතකොට සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකක්ද?
සතිපට්ඨාන කියන්නේ ඔන්න ඔය ටිකටයි. මොකද්ද? කෙලෙස් තවන වීරියෙන් යුතුව සම්පජානෝ නුවණින් යුතුව සතිමා සිහියෙන් යුතුව ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනසං මේ ලෝකයේ කෙරේ ඇලීම් ගැටීම් නැතුව අපි අත්දකින්න ලෝකයේ කෙරේ ඇලීම් ගැටීම් නැතුව අවිජ්ජා දෝමනසං ඇලීම් ගැටීම් නැතුව ලෝකයේ අත්දකින්න විදිය ලෝකයේ පුහුණු කරන විදිය ලෝකයේ හුරු කරන විදිය ලෝකයේ ගලප ගන්න විදිහයි බුද්ධ දේශනාව මේ තුලින් අපට අවධාරණය කොට ඊටාම මනවින් පෙන්වා දෙන්නේ. එතකොට මේ මනවින් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන කාරණේ තුල අපි ඉස්සෙල්ලම සතිපට්ඨාන කියන්නේ මෙන්න මේක කියලා දැනගන්නවා. මේවා කය පිළිබඳ කය අනුව බලමින් වාසය කරනවා. හැබැයි වාසය කරන්නේ කෙලෙස් තවන වීරිය හදාගෙන නුවණ හදාගෙන සිහිය හදාගෙන ලෝකේ ඇලීම් ගැටීම් නැතුව කය අනුව බලමින් ඉන්නවා. වේදනාව අනුව බලමින් ඉන්නවා. හිත අනුව බලමින් ඉන්නවා. හිතේ ඇතිවෙන නොයෙක් ධර්මයන් අනුව බලමින් වාසය කරනවා. එතකොට මෙන්න මේ බඳු වාසයක් තුල තමයි සැබෑ අවබෝධය කරා ශ්‍රාවකයාට සමීප වෙන්න, කිට්ටු වෙන්න, ලං වෙන්න තියෙන්නේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකක්ද? සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ ඉද බික්කවේ බික්කු සමුදය ධම්මානුපස්සීවා කායස්මින් වේ. ඔන්න භාවනාව තමයි ඒ කියන්නේ. මුලින් කිව්වේ සතිපට්ඨානයි කියන්නේ මොකද්ද කියලා. සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ මේක වඩද්දී, ඒ කියන්නේ භාවනාව කියන්නේ වඩනවා කියන එකනේ. මේක කොහොමද වඩන්නේ? මෙන්න මෙහිමයි වඩන්නේ. කොහොමද? ඉද බික්කවේ බික්කු සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කෙලස් තවන වීරිය ඇතුව නුවණ ඇතුව අර කියපු කාරණා ඔක්කොම තේරුම් අරගෙන පින්වත්නි මේ පුද්ගලයා විසින් මේ කයේ සමුදය දකිනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඇතිවීම නැතිවීම දකිනවා. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඇතිවි නැතිවි යන ආකාරයේ මේ කය දිහා බලාගෙන ඉන්නකොට තේරෙනවා. දෙපැත්තකින් තේරෙනවා. ස්වභාවයෙන්ම ඇතිවෙන ක්‍රියාවලියක් පේනවා. ක්ෂණයක් ගානේ ඇතිවෙන කය තුල ඇතිවෙන සමුදය වය ධම්මානුපස්සීවා කියන ස්වභාවයත් ඊටාම මනවින් එයාට තේරෙන්න පටන් ගන්නවා. ඕකත් එයා දැනගන්න ඕන. ඒ වගේම වේදනාව තුල ඇතිවීම දැනගන්නවා. මේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියලා වේදනාවේ ඇතිවීමත් දැනගන්නවා. වේදනාවේ නැතිවීමත් දැනගන්නවා. ඇතිවි නැතිවි යන විදියත් දැනගන්නවා. මේ විදිහටම කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානයේ තුලම මේ ක්‍රියාවලිය ඊටාම පැහැදිලිව දැක ගන්නවා සහ දැන ගන්නවා. එතකොට සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාවක් දැනගන්න ඕනේ. ඒ මොකද්ද? තස්මාච භික්කවේ සතිපට්ඨාන ගාමිනී පටිපදා. මොකද්ද ප්‍රතිපදාව? ආර්ය අෂ්ටාංගික මාර්ගය, ආර්ය වට්ටංගිකෝ මග්ගෝ. ඉතින් මෙන්න මේ විදිහට පින්නත්නි පුළුවන් තරම් තමන් තුළ ඇතිවෙන මේ සතිපට්ඨාන න්‍යායයේ මෙන්න මේ ආකෘතීන් තුන පැහැදිලිව හොඳට ඉගෙන ගන්න. සතිපට්ඨාන කියන්නේ මෙයයි, සතිපට්ඨාන භාවනා ගාමිනී මාර්ගයේ මෙයයි, මේ සතිපට්ඨාන භාවනාව මෙයයි, සතිපට්ඨාන භාවනාව දියුණු කරන ප්‍රතිපදාව මෙයයි කියලා මෙන්න මේ තැන් තුනදී යම් ශ්‍රාවකෙක් ඊටාම පැහැදිලිව නුවණ පවත්ව ගත්තොත්, ඊටාම පිරිසුදු ලෙස Tamanගේ මානසිකාරයේ පැවැත්වුවොත්, අනේ පවත්වන කෙනාට අවබෝධය කරා යන්න පුළුවන්. එතකොට අර අපි දැනගත්ත අවිජ්ජා සම්පස්සේ නිසා ලෝකය මේ මම වෙමි මම වන්නිමි තණ්හාමාන දිට්ඨි වශයෙන් තමා තුළ දෘෂ්ටිගත වීම පවතිනවා නම් ඒ දෘෂ්ටිගත වීම පවතිනවා වෙනුවට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මේ ධර්මීය අනුව බලනකොට අපට ඊටාම මනවින් පැහැදිලි වෙනවා. ඊටාම ප්‍රකටව තේරුම් ගන්න පුළුවන් මේ සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවත් සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාවත් දැන ගැනීම තුළ මේක Tamanගේම సంతానගත අවබෝධයක් විදියට ඇති වෙනවා. එතකොට මේ Tamanගේම අවබෝධයක් විදියට ඇති වුණාට පස්සේ අර ලෙඩෙක් කලබල වුණාට වෛද්‍යවරයා කලබල වෙන්නේ නැහැ වගේ මේක හොත්තටම තේරුම් ගත්ත කෙනා තුළ නිවෙන්න පටන් ගන්නවා. ඇයි?
විෂය ගැන ඊටා ප්‍රායෝගික දැනුමක් තියෙනවා. අනුමාන නුවණක් නෙමෙයි තියෙන්නේ. ඒතර මෙයා තුල කලබල වීමක් ඇති වෙන්නේ නැහැ. ඒ කලබල වීම ඇති නොවීම පිණිස මූලික වශයෙන් මේ සතිපට්ඨානෙ හොඳට ඉගෙන ගන්න ඕන. ඒ සතිපට්ඨාන ඉගෙන ගැනීම තුල තමයි මේ ශ්‍රාවකයාට විශාල යහපතක් කරගන්න පුළුවන් වන්නේ. ඒ වගේම තමයි මේ භාවනා එකක් දියුණු කරනකොට අනික් සතිපට්ඨානෙම දියුණු වෙන විදිහට අපි ඒක පුහුණු කරන්න ඕන. ඒ කියන්නේ මොනවා හරි භාවනාවක් කරනකොට ඒ භාවනාව තුළ සම්පූර්ණයෙන්ම පින්වත්නි මුළු සතිපට්ඨාන භාවනාවම වැඩෙන විදියට දියුණු කරන්න පුළුවන්. මේවා පිළිවෙලින් පිළිවෙලට එකින් එක හැම භාවනාවක්ම කරන්න ඕනේ නැහැ. එක භාවනාවක් තුළ අපි දක්ෂතාවයක් තියෙන්න ඕන සතිපට්ඨානෙම වැඩෙන විදිහට මේක දියුණු කරගෙන යන්න. මොකද දැන් අපිට ඕමනයි මේ නොඑක ආකාරයෙන් හටගන්න දුක නැත්තටම නැති කරලා දුක නිරුද්ධ කරලා සම්පූර්ණයෙන්ම නිවීමේ ඉලක්කයයි අපි තුල පවතින. අපිට උවමනාව තියෙන්නේ නිවෙන්නයි. එතකොට මේ නිවෙන ශ්‍රාවකයා විසින් මේ සතිපට්ඨානිය වඩන්නේ මේ දුකේ සමුදයත් අත්ංගමයක් තේරුම් ගැනීම පිණිසයි. එතකොට මේ දුකේ සමුදය සහ අත්ංගමයේ ඇතිවෙන ක්‍රියාවලිය තේරුම් අරගෙන ඒ ක්‍රියාවලියෙන් මිදීම පිණිස තමයි අපි දැන් මේ සතිපට්ඨානිය වඩන්නේ. එතකොට මේ ශ්‍රාවකයා මේවා දන්වැලක පුරුක් වගේ එකට ගැට ගැහි ඇති ආකාරය ඊටාම පැහැදිලිව දැනගන්නවා. දැන් බුද්ධ දේශනාවක් තියෙනවා දුක්ඛස්ස භික්කවේ සමුදයංච අත්තංගමස්ස අත්තංගමංච දේසිස්සාමි. මහණෙනි මම දුකේ සමුදයද අත්තංගමේද දේශනා කරන්නම්. තං සුනාත සාදුකම් මනසිකරෝත බාසිස්සාමීති. මම දේශනා කරන්නම් ඒක හොඳට අහගන්න දරා ගන්න මනසිකාරය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. මහණෙනි ඇසද රූපයද නිසා චක්කු විඥානේ උපදී. ඊළඟට කියනවා අපි දැන් මේ ප්‍රකට වාක්‍ය ඇසද රූපයද නිසා චක්කු විඥානේ උපදී. එතකොට මේ කාරණා තුන උපදුණු තැනක ඇසද රූපයද නිසා චක්කු විඥානයේ ඉපදුණු තැනක ඇසද රූපයද පදනම් කරගෙන චක්කු විඥානයේ උපන්නාට පස්සේ ඒ චක්කු විඥානයත් පදනම් කරගෙන ඇසයි රූපයයි චක්කු විඥානයයි පදනම් කරගෙන පින්වත්නි තින්නම් සංගති පස්සෝ මේ තුන එකතු ස්පර්ශයයි පස්සපච්චය වේදනා ඒ නිසා විඳිනවා වේදනා පච්චය තණ්හා වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. ඊට පස්සේ තණ්හාව ඇති වුණාට පස්සේ අයන් දුක්ඛස්ස සමුදය. මහණෙනි ඒක තමයි දුකේ සමුදය. දැන් මේ ක්‍රියාවලියම ඔක්කොම ඇති වුණේ අවිජ්ජා සම්පස්සේ නිසා නෙමෙයිද? ඕක තමයි දුකේ සමුදය. ඒතර මෙතන දුකේ සමුදය වෙන විදිය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දුකේ හට ගැනීම මෙයයි කියලා. ඊළඟට දුකේ අත්ංගමයක් පැහැදිලි කරනවා. කොහොමද පැහැදිලි කරන්නේ? කතමෝච භික්කවේ දුක්ඛස්ස අත්ංගමෝ. මහණෙනි දුකේ අත්ංගමයේ මෙයයි. ඒ කියන්නේ දුකේ නිරෝධය දුක නැතිවීම මෙයයි. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. ඇසයි රූපයයි ඇහි විඥානයයි තුල සම්පූර්ණයෙන් අවිජ්ජා සම්පස්සේ නැත්තම් අවිද්‍යාව මිශ්‍ර නැහැ. ඒ කියන්නේ ඇසද රූපයද නිසා චක්කු විඥානේ උපදිනවා. හැබැයි මේ සම්පස්සේ තුල අවිජ්ජා සම්පස්සයක් නැහැ. අවිද්‍යාව නිසානේ පින්වත්නි හැම වෙලාවකම ඇස පැත්තේ රූපේ පැත්තේ චක්කු විඥානේ පැත්තේ මම වෙමි හෝ මම වන්නෙමි හෝ අනාගතයට මම වන්නෙමි හෝ මෙහෙම හිත පිහිටව ගන්න. දැන් මෙතන සම්පූර්ණයෙන් අවිජ්ජා සම්පස්සයක් නැහැ. අවිජ්ජාවේ ස්පර්ශයක් නැහැ. නමුත් අවිජ්ජාවේ ස්පර්ශේ නැහැ කියලා ස්පර්ශ නොවි තියනවද? නැහැ. අවිද්‍යාව නැහැ කියලා ස්පර්ශේ නවතින්නේ නැහැ. ස්පර්ශයේ සුපුරුදු පරිදිම සිද්ධ වෙනවා. මොකද්ද නැත්තේ? අවිද්‍යාව මිශ්‍ර නැහැ. අවිජ්ජා සම්පස්සේ නෙමෙයි තියෙන්නේ. අවිද්‍යාව මිශ්‍ර නැති ස්පර්ශයක් තමයි මෙතන තියෙන්නේ. ඒතර අවිද්‍යාව මිශ්‍ර නැති ස්පර්ශයක් නම් මෙතන තියෙන්නේ. අවිජ්ජා සම්පස්සේ නැති තැනක සම්පූර්ණයෙන්ම පින්වත්නි ස්පර්ශය සිද්ධ වෙනවා. ස්පර්ශය තුල අවිද්‍යාව නැති නිසාම වෙන දේ තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තින්නම් සංගති පස්සෝ. එතන ස්පර්ශ වෙන හැබැයි අවිද්‍යාව නැහැ. පස්ස පච්චය වේදනා ස්පර්ශය නිසා විඳිනවා. වේදනා පච්චය තණ්හා වේදනාව නිසා උපදින තණ්හාව
තස්සේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ මේ විදිහට කියන්නේ යනවා. අර අවිද්‍යා සම්පස්සේ නැති නිසාම වේදනාව පදනම් කරගෙන තණ්හාව උපදින්නේ. තණ්හාවේ නිරෝධයක් තියෙන්නේ. ඒතර ඊළඟට කියනවා තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධ. ඉතිරි නැතුවම තණ්හාව නිරුද්ධ වෙලා තියෙන නිසා තණ්හාව නිරුද්ධ වෙච්ච තැනක උපාදානෙ නිරුද්ධයි. ඒ නිසා භවයත් නිරුද්ධයි, ජාතියත් නිරුද්ධයි. ඒ නිසා නැවත දුක හටගන්නේ, දුක මෝරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා. එහෙමනම් දැන් මේ කියන්නේත් දැන් අවිද්‍යාව නිසාම දුක හටගන්නවා කියන එකයි. දැන් අපි උත්සාහ කළ යුත්තේ අවිද්‍යාව තණ්හාව ඇති නොවන විදියට මේ ලෝකය තුල ඇතිවන ක්‍රියාවලිය තමන්ගේම හදවත තුලින් දැක ගැනීමයි. අනේ තමන්ගේම හදවත තුලින් මේ යථාර්ථය දැක ගැනීමට, දැන ගැනීමට තමයි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන න්‍යාය ඉලක්කගතව පැහැදිලි කරන්නේ. එතකොට මේ තමන් තුල ලෝකය නිවන එක නෙමෙයි අපේ ක්‍රමය, තමන් නිවෙන එක. මොකද තමන් නිවුණාට පස්සේ ලෝකේ ඔහේ ගලාගෙන ගියපු ආවේ. ලෝකේ සුපුරුදු පරිදි ගලාගෙන ගියපු ආවේ. මේ ලෝකේ සිද්ධ වෙන සංසිද්ධි ටික ඒ විදිහටම සිද්ධ වුණාවේ. ලෝකයේ ප්‍රශ්න කියලා જાතියක් නැහැනේ. ලෝකේ සංසිද්ධි ක්‍රියාත්මක වෙනවනේ. මේ ලෝකයේ සිද්ධ වෙන සංසිද්ධි ඉදිරියේ තමා තුළ මුලා වෙච්ච ගතියක්, තමන් තුළ මුසපත් වෙච්ච ගතියක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ මුසපත් වෙච්ච ගතියක් දකින්න ලැබෙන්නේ නැති තැනක පින්වත්නි, ඒ පුද්ගලයා මේ ලෝකේ සංසිද්ධි ටිකක් විතරක් දැකලා, දැක්ක තැන, අහපු තැන, දැනුණු තැන අතහැරලා දාන්න පුළුවන් හිත හැදෙනවා. මොකද තමාව කැළඹෙන්න හේතුවක් නැති විදියටම හේතු සහිතව තමා තුළ නිවීමක් හටගෙන තියෙනවා. එතකොට එයාට රූප ධාතුව කෙරෙහි හෝ වේදනා ධාතුව කෙරෙහි හෝ සංඥා ධාතුව කෙරෙහි හෝ සංකාර ධාතුව කෙරෙහි හෝ විඥාන ධාතුව කෙරෙහි හෝ රාගයක් පවතින්නේ. රාගේ ප්‍රහීන වෙලා. දැන් අර අවිද්‍යා සම්පස්සය තිබ්බත් තමයි රාගේ මතුවෙන්නේ. මොකද අවිද්‍යා සම්පස්සේ නිසා වේදනාව තුළ, සැප වේදනාව තුළ රාගානුසය මෝරනවනේ. දුක් වේදනාව තුළ පටිඝානුසය මෝරනවනේ. දැන් මෙතන අවිද්‍යා සම්පස්සේ නැති වුණොත් රූප ධාතු යාකෝ භික්කවේ රාගෝ පහීනෝ හෝති. රූප ධාතුව කෙරෙහි රාගේ ප්‍රහීන වෙලා නම් රාගස්ස පහනා වොච්චිතාරම්මනම් පතිට්ඨා විඥානස්ස න හෝති. රූප ධාතුව කෙරෙහි ඒ පුද්ගලයාගේ රාගය ප්‍රහාණය වෙලා නම් රාගේ ප්‍රහාණය වෙච්ච තැනක, සිඳුණු තැනක නැවත කර්ම විඥානයේ ප්‍රතිසන්දියක් ලබන්නේ නැහැ. හේතුව රාගේ ප්‍රහාණය වෙලා. රාගේ ප්‍රහාණය වුණේ අවිජ්ජා සම්පස්සේ නැති නිසා. එහෙනම් ලොකුම අවුල අවිජ්ජා සම්පස්සයයි. අවිද්‍යාවෙන් ලෝකෙ ස්පර්ශ කරන එකයි. මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තට පස්සේ ඊට පස්සේ කියනවා රාගස්ස පහනා උච්චිතාරම්මනම් පතිට්ඨා විඥානස්ස න හෝති. එතකොට රාගේ ප්‍රහීන වෙච්ච තැනක විඥාණය ප්‍රතිසන්දිය ලබන්නේ. ඊට පස්සේ තදප්පතිට්ඨිතං විඥානං අවිරුල්හං අවිරුල්හං, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඊට පස්සේ ඒ පුද්ගලයා තුළ විරුල්හ භාවයක්, වැඩුණු භාවයක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ විඥානයේ වැඩිමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ පුද්ගලයා තුළ මිදීමක් දකින්නයි ලැබෙන්නේ. ඒ තුල මිදීමක් දකින්නයි ලැබෙන්නේ. ඊට පස්සේ විමුක්තත්තා ටිතස්ස සන්තුසිතා. මිදීම නිසාම පින්වත්නි ඊට පැමිණ වාසය කරනවා, බොහොම සතුටු වෙනවා. සන්තුසිතත්තාන පරිත්තස්සති. ඒ සතුටු වෙච්ච ස්වභාවයේ නිසාම තැති ගැනීමක්, ඒ පුද්ගලයාට බයක්, ලොමු දැහැ ගැනීමක් මේ ලෝකෙ ඉදිරිය ඇති වෙන්නේ. මොකද එයා දන්නවා සතර පායෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙච්ච කෙනෙක්. ඒ නිසා නැවත දැන් අඩුම රහත් නොවුනත් සෝතාපන්න වුණත් එයා දන්නවා ඒත් පිළිසරණක් තියෙනවා. මොකද විඥානය කැමැති තැන්වල පිහිටන්නේ නැහැ කියලා. අපරිතස්සං පච්චත්තං ඒව පරිනිබ්බායති. එතකොට ඒ තැති ගැනීමක් නැති නිසාම ඒ ජීවිතයේදීම පිරිනිවන් පානවා. එතකොට ඒ පිරිනිවන් පාන්න හේතු උනේ අවිජ්ජා සම්පස්සයෙන් අයින් වෙලා ලෝකය තුල
අත්දැකීම් පරාසය විවෘත වුණ නිසා. එතකොට යාට රාගයේ ප්‍රහීන වෙනවා, පටිගයේ ප්‍රහීන වෙනවා. හේතුව රාග පටිග ප්‍රහීන වෙන්නේ අවිජ්ජා සම්පස්සේ නැති නිසා. රාගයේ ප්‍රහීන වෙලා නම් රාගස්ස පහනා වොච්චිතාරම්මනම් පතිට්ඨා විඥානසන හෝති. රාගයේ ප්‍රහීන වෙච්ච තැනක ඒ විඥානය නැවත පිහිටන්නේ නැහැ. ඒ නිසා ඉතින් බයක් නැති ගැනීමක් ඇති වෙන්න දෙයක් නැහැ. ඕනෑ වෙලාවක මරණය තමා කරා පැමිණීම පිළිබඳව කනස්සල්ලක් කම්පනයක් ඒ පුද්ගලයා හදාගන්න අවශ්‍ය නැහැ. එතකොට අන්න ඒ ස්වභාවය තමා තුළ තහවුරු කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වා වදාළ පර්යාය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට මේ තුල ඒ කියන්නේ මේ රූපය පිළිබඳ, වේදනාව පිළිබඳ, සංඥාව පිළිබඳ, සංස්කාර පිළිබඳ, විඥානය පිළිබඳ ඊටාම ගැඹුරින් අවබෝධය කරා යනවා නම් ඒ බඳු ගැඹුරු අවබෝධයක් කරා යන ශ්‍රාවකෙක් ලෝකය දකින්න ඕන පටිපාටිය, ලෝකය දකින්න ඕන පර්යාය තමයි මෙතනදී පැහැදිලි වෙන්නේ. එතකොට ලෝකය තමන් අත්දකින්නකොට ඒ අත්දැකීම් පරාසය තුලදී තමන් ලෝකයේ අත්දකින්නකොට ඒ අත්දැකීම් පරාසය තුලදී මේ ස්කන්ධයන්ගේ යථාර්ථය තමන්ගේම හදවතින් දැක ගන්නයි අපි සතිපට්ඨානෙ වගේ පර්යායක් පුහුණු කළ යුත්තේ, වැඩි යුත්තේ, භාවිතා කළ යුත්තේ. එතකොට මේ භාවිතයට අදාළ උපකාරාර්ථය ඕලාරික ස්වභාවයෙන් ඉඳලා ඊටාම සියුම් හිතේ ඇතිවෙන නොයෙක් ආකාරයේ ධර්මයන් පිළිබඳව දක්වාම විස්තරණ වන ආකාරයට භාග්‍යවතුන් වහන්සේ අපට මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා. එතකොට ඒ ඔක්කොම දියුණු කරන්න ඕනේ නැහැ. හැබැයි මේකේ වාසිය තමයි එක තැනකින් මේක දියුණු කරගෙන යනකොට සියල්ල තුලම හිත වැඩෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් කායානුපස්සනාව වඩනකොට එයා මේ සතර සතිපට්ඨානෙම වඩන ආකාරයට ඒක දියුණු කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ මොකක් හරි භාවනාවක් කායානුපස්සනාවටම අයිති. දැන් කායානුපස්සනාවට අයිති භාවනාවකදී මේ සතිපට්ඨානෙම සම්පූර්ණ වෙනවා. අන්නේ සතිපට්ඨානෙම සම්පූර්ණ වෙන ආකාරයට කළොත් තමයි යාට මේ අවිජ්ජා සම්පස්සයෙන් නිදහස් වෙලා නැවත තණ්හාව ඇති නොවි දුක හට නොගන්නා තැනකට හිත හදාගෙන අර රාගේ ප්‍රහීන කරලා රාගස්ස පහනා බොච්චිතාරම්මනම් පතිට්ඨා විඥානසන හෝති. විඥානේ නැවත නොපිහිටන ආකාරයට හිත හදාගන්නට අවකාශය ඉඩහසර ලැබෙන්නේ. එතකොට අන්න එතනට හිත හදාගන්නයි අපි ක්‍රමානුකූලව පුහුණු කළ යුතු වන්නේ. දැන් බලන්න බුද්ධ දේශනාවේ තියෙන ඊටා වැදගත් දෙයක් තමයි දැන් මේ පරයයන් වැඩුවේ නැත්තම් එතන පින්වත්නි මූලික බුදුදහමේ ඉලක්කයේ සමග සැසඳෙන භාවනාවක් වෙන්නේ නැහැ. දැන් ආනාපාන සතිය කියන්නේ උදාහරණයක් විදියට මේ බුදුහාමුදුරුව පෙන්නපුම භාවනාවක් නෙමෙයි. සමකාලීන ಭಾರತೀಯ ඉගැන්වීම් අතර සමකාලීන දාර්ශනික කතාබහ අතර ආනාපාන සතිය වගේ භාවනා තිබිලා තියෙන. උන්වහන්සේත් බෝධි මණ්ඩලයේදී ආනාපාන සති සමාධියෙන් නැගිට්ටි. බුදු වෙන්න කලිනුත් ඒ වගේම උන්වහන්සේ මුල් කාලයේදී පවා බෝධිසත්වවරයෙක් විදියට මව්කුස පිළිසිඳ අරගෙන බොහොම කෙටි කාලයක් ඇතුළත බිහි වුණාට පස්සේ කෙටි කාලයක් ඇතුළතත් අපි දන්නවා වප්මගුල් උත්සවයේ දවසේ ආනාපාන සතියෙන් නැගී හිටියා කියලා. ඒ වගේම ඔය ಭಾರತයේ හිටපු ගොඩාක් ශ්‍රමණ කණ්ඩායම් වලට තිබුණු ඉතා ප්‍රබල විකල්ප ක්‍රමයක් විදිහට උන් මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න හුරු වෙලා හිටියා. ඉතින් අර බෝලාරික ප්‍රකටව වෙන භාවනාවල වගේ කර්මස්ථානයක් නැති නිසා ඕනම කෙනෙකුට හුස්ම දිහා බලාගෙන ඉන්න එක හරි පහසු නිසා ඒ හුස්ම දෙස බලාගෙන ඉන්න එක භාවනාවක් විදිහට පුහුණු කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ආනාපාන සති භාවනාව කියලා භාවනාවක් ಭಾರತේ මතු වුණේ. හැබැයි දැන් එතනින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනාපාන සතිය වෙනස් වෙන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානෙ වැඩෙන ආකාරයට මේ භාවනාව දියුණු කරගෙන යෑමයි. ඔබ අහලා ඇති මීට කලිනුත් අපේ දේශනාවක් තියෙනවා සතර සතිපට්ඨානෙ වැඩෙන ආකාරයට කොහොමද ආනාපාන සතිය දියුණු කරන්න කියලා. ඒ වගේම මේ භාවනා මේ කායානුපස්සනාවට අයිති ඕනෑම භාවනාවක්. අපි හිතමුකෝ මේ මොකක් හරි දෙතිස් කුණප කොටස් වල අනිත්‍යතාවය බලනවා කියලා. කේස්ලෝම් නියදත් සමමස්නහර ඇට මිදුළු අකුගඩු හදමත අක්මාව බඩදිව මේ ඔක්කොම ගත්තට පස්සේ මේවා වෙන් කරලා හරියට මේ ගවයෙක් මේ ටික ගවයෝ මරණ මිනිස්සෙක් මස් විකුණන මිනිස්සෙක් ඒ ගවයා වෙන් කරාට පස්සේ ගවයා කියන ස්වභාවය අයින් වෙලා ගිහින් මස් කියලා භාවිතයක් එනවනේ.
එතකොට මේ මස් කෑල්ල පෙන්නලා ගවයා කියලා අපි කවදාවත් කියන්නේ නැහනේ. අන්න ඒ වගේ මේ ටික ඔක්කොම විසුරුවලා බලනකොට තේරෙනවා මේ කය තුල මේ ඊටාම බැඳිලා මම වෙමි හෝ මම වන්නිමි හෝ කියලා බැසගෙන ඉන්න ස්වභාවයක් මේ කය තුල නැහැ කියලා. ඒ යථාර්ථය අර ඉස්සලා දැනගත්තනේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් විදියට මේ ලෝකය තුල අවිජ්ජා සම්පස්සේ නිසාමයි ලෝකයේ මම හෝ මම වෙමි හෝ මම වන්නිමි හෝ කියලා අදහසක් ඇති වුනේ. එතකොට මම වෙමි හෝ මම වන්නිමි කියන අදහස ඇති වුණාට පස්සේ ඒ ඇතිවීමම පදනම් කරගෙන ඒ පුද්ගලයා තුළ මම වෙමි මම වන්නිමි හෝ මම කියන හැඟීම ඇති වුණාට පස්සේ මේ ස්වභාවය අවිජ්ජා සම්පස්සේ නිසා ඇතිවෙන බව දැනගත්තනේ. දැන ගැනීම තුළ සුතමය ඥානයක් එයාට උපන්නනේ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයකටම පත් වුණා කියලා අපි කියමුකෝ. දැන් මේක දැනගත්තට මදිනේ. දැන් අහලා මේක තේරුංග ශ්‍රුතමය ඥාණයෙන් අහගත්ත දේවල් ටිකක් නේ තියෙන. ඒක ඊටාම ස්වල්ප දැනුම් පරාසයක්නේ. ඒතකොට මේ ස්වල්ප දැනුම් පරාසය Tamanගේ ජීවිතය තුලින් දැන් අත්දැකිය යුතුයිනේ. Tamanගේම අභ්‍යන්තරය තුලින් මේ කතාව දැනගන්න ඕනනේ. ඒ දැනගැනීම පිණිස මේ යථාර්ථය මගේ ජීවිතයේ යථාර්ථයමයි මේකට වඩා වෙන එකක් නෑමයි. මේකමයි සත්‍ය. සත්‍ය දෙකක් ලෝකේ නෑ. මෙතනමයි සත්‍ය තියෙන කියලා Tamanගේ හදවතින් දකින්න එපාය. මේ පිටා වෙන මිනිස්සෙක් කිව්වා කියලා අපි පිළිගන්න ඕනත් නෑනේ. බුදුරජාණන් වහන්සේත් මතක් කරනවානේ හස්තිය දකින්නකම් ඇතික් ඉන්නවා කියලා පිළිගන්න එපා කියලා. ඇතාගේ අඩිපාරවල් දැක්කත් ඒ වගේ මැතික් දලපාරවල් ගහලා තියනවා දැක්කත් එතනින් එහාට ගිහින් විශාල හස්ති රාජයෙක්ගේ අතු කඩලා දැමීම් දලපාරවල් වැදීම් සහ පාසට මේ ඔක්කොම දැක්කත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවානේ චද්දන්ත කුලේ හස්ති රාජයෙක් දකින්නකම් ඇත්තු ඉන්නවා කියලා නම් පිළිගන්න එපා. මොකද ඒ වගේ ආකෘතියේ වෙන වෙන ඇතින්නියෝ එහෙමත් ඉන්නවා කියලා. දැන් මේ අහගත්ත දේ උදව්වක්. ඒ කියන්නේ ඒකට අපි කියන්නේ අනුමාන ඥානය කියලානේ. ආනුභූතික ඥානය කියලා අනුභූතිවාදය කියලා ලෝකේ තියෙනවනේ දාර්ශනික කතාවකුත්. එතකොට මේ අනුභූති තුලින් අත්දැකපු දේ බුද්ධිය තුලින් අත්දැකපු දේ මේක Tamanගෙම సంతానගත අවබෝධයක් බවට පත් කරන්නේ සතර සතිපට්ඨානෙ වැඩිම තුල. ඒකයි මම උදාහරණයක් කිව්වේ. දැන් කෙස්ලොම් නියදත් සමමස්නහර ඇට මිදුළු අහුගඩු හදවත මේ ඔක්කොම බෙදලා බලලා තේරුම් ගන්නවා මෙතන මම කියලා හෝ මම වෙමි කියලා හෝ මම වන්නෙමි කියලා ස්වභාවයක් මෙතන නැහැ. මෙතන සත්‍ය වශයෙන් පවතින්නේ ධාතුන්ගේ ක්‍රියාත්මක වීමක්. මේ බඳු දෙතිස් කුණුප කොටසක තියෙන සාරය කුමක්ද? ඊටාම අසාර දේවල් වල ටිකක් එකතු වෙලා ඒක හැමකින් වහලා තියෙනකොට මම වෙමි හෝ මම කියලා හරි මම වන්නෙමි කියලා හෝ මේ විදිහේ ස්වභාවයක් මේ කය තුල පවරාගෙන පනවාගෙන කතා කරන්න බෑ නේද? මේක නෙමෙයි නේද මේ කයේ සැබෑ යථාර්ථය කියලා ඊටාම ගැඹුරින් තේරුම් ගන්න තැනකට ශ්‍රාවකයා පොළඹවන්නයි බුදුදහම උත්සාහ කරන්නේ. ඒතකොට මේ පෙළඹවීම තුළ ශ්‍රාවකයෙකුට ඊටා ගැඹුරු අවබෝධයක් තුළ පිහිටන්න පුළුවන්. ඒ අවබෝධය තුළින් සැලසෙන යහපත ස්වල්ප එකක් නෙමෙයි. එතකොට ඒ තුලම දැන් මේක වඩලා මේ කෙනෙකුට Tamanගේ ජීවිතේ පිළිකුල් කරන්න කියලා නෙමෙයි මේක වඩන්නේ අපි ජීවිත අවබෝධයටයි මේක කරන්නේ. එතකොට මේ ලෝකේ ඒ ශ්‍රාවකයා තුල කුසලතාවයක් තියෙන්න ඕන. එතනින් එහාට ගිහින් දැන් ඇත්තටම අපි හිතමු ධාතු මනසිකාරය කියලා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන සතර මහා ධාතු ටිකක් නේද ක්‍රියාත්මක වෙන්නේ කියලා රූපේ යථාර්ථය දැනගන්නවා. නමුත් රූපේ යථාර්ථය විතරක් දැනගත්තට බෑනේ. රූපය සහ නාමය දෙකේම යථාර්ථය දැනගන්න එපාය. මොකද මේ නාම රූප ධර්මයන්ගේ එකතු වෙච්ච තැනකනේ මම වෙමි හෝ මම වන්නෙමි කියලා මගේ අවිද්‍යා සම්පස්යෙන් මේ ලෝකෙම අතගාලා අල්ලගත්තේ. ඒ නිසා නාම ධර්ම වල යථාර්ථය දකිනකොට එතන වේදනාව කියන්නේ නාම ධර්මයක්. එතකොට රූපය පැත්තෙන් කතා කරන පඨවි ආපෝ තේජෝ වායෝ වල යථාර්ථය දැනගන්නවා. මේවා තුල මම මගේ ආත්මය කියලා පනවන්න බෑ. මේ ධාතු කොටස් ටිකක් නේද මෙතන ක්‍රියාත්මක වෙන්නේ කියලා දකිනවා. එතනින් පස්සේ ගිහින් නාම ධර්මයන්ගේ යථාර්ථය තමයි ඔය අපි කතා කරන වේදනානුපස්සනාවිනුත් චිත්තානුපස්සනාවිනුත් මේ තුනින්ම කියන්නේ නාම ධර්මයේ යථාර්ථය තේරුම් ගන්න විදිය. එහෙමනම් මේ අපි තුල අවිජ්ජා සම්පස්යෙන් අල්ලපු අභ්‍යන්තර ලෝකය සහ බාහිර ලෝකයේ යථාර්ථයම තේරුම් ගන්න තමයි අපිට මේ විදියට ලෝකය දකින්න කියලා බුද්ධ දේශනාව කියන්නේ.
ඒතර රූපේ විතරක් යථාර්ථය දැක්කට මදි නිසා නාම ධර්මයන්ගේ යථාර්ථය ඊටාම ගැඹුරින් සියුම්ම තේරුම් ගන්න Tamanගේම හදවතින් දැක ගන්න තමයි වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි කියලා දෙන්නේ. එහෙමනම් නාම රූප ධර්මයන්ගේ යථාර්ථයම තමයි මේ තුලින් ප්‍රකට වෙන්නේ. දැන් වේදනානුපස්සනාව වඩනකොට වේදනාව වඩාගෙන ඉස්සරහට යනකොට අපිට තේරෙනවා මේ වේදනාව කියන්නේ ඇති වෙලා නැති වෙලා යන එකක්. ඇයි සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියලා තුන් විදියකින් මේක දකින්න ඕනනේ. එතකොට කෙලෙස් තවන වෙර ඇතුව සතිය ඇතුව සිහිනුවන ඇතුව විනේය ලෝකේ අවිජ්ජා දෝමනසං අවිජ්ජා දෝමනස් අවිද්‍යාවක් හෝ දොම්නසක් හෝ හදාගන්න නැතුව දැන් ලෝකේ අද්දමේ අද්දකින වේදනාව සාමිස වේදනාව හෝ නිරාමිස වේදනාව හෝ කවර වේදනාවක් වුණත් ඇති වෙලා නැති වෙලා යනවා ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා කියන අවබෝධය ඇති වුණාට පස්සේ මේ කවර වේදනාවක් තුලවත් නතර විය යුතු තත්වයක් නෙමෙයි කියලා Tamanට තේරෙනවා. එතකොට චිත්තානුපස්සනාව වඩනකොට මේ හිතේ ස්වභාවය පිළිබඳ ඉතාම හොඳින් Tamanට තේරෙන්න මේ ඔක්කොම නාම ධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධයයි ඇති වෙන්නේ. සදෝසං වා චිත්තං හරි වීත දෝසං වා චිත්තං හරි සමෝහං වා චිත්තං හරි වීත මෝහං වා චිත්තං හරි සංකිත්තං වා චිත්තං හරි වික්කිත්තං වා චිත්තං හරි මහග්ගතං වා හෝ අමාග්ගතං හෝ ස උත්තරං වා හෝ අනුත්තරං වා හෝ සමාහිතං වා හෝ අසමාහිතං වා හරි විමුක්තං වා හෝ අවිමුක්තං වා හෝ කවර සිතක් ඇති වුණත් මේ සිතේ ස්වභාවයත් ඊටාම ගැඹුරෙන් තේරුම් ගන්නවා. මේ කුමන සිතක් ඇති වුණත් මේවා ඇති වෙනවා නැති වෙනවා ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. මේවා ඇති වෙන්නේ නාම රූප ධර්මයන් නිසා කියලා දැනගන්නවා. නාම රූප නිරුද්ධ වෙනකොට මේ ඒ තැනම ඒ හිත නිරුද්ධ වෙලා යනවා කියලා දැනගන්නවා. ඊට පස්සේ ධම්මානුපස්සනාවට එනකොට ඒත් පින්වත්නි මේ සංකාරයන්ගේ යථාර්ථයම ගැඹුරින් පේන්න පටන් ගන්නවා. ධම්මානුපස්සනාවේ මානසිකාරය නිසා නොඑක් ධර්ම උපදිනවා. මානසිකාරය නිරුද්ධ වෙනකොට ඒ ඇති වෙච්ච නොයේක් ධර්මයන් නිරුද්ධ වී යනවා කියලා සිත හේතුන්ගෙන් හටගත්ත ඵල ධර්මයක්මයි හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන දෙයක්මයි කියලා මේ හැම දෙයක් පිළිබඳවම තමා තුළ වැඩෙනකොට මේ ලෝකේ සුබ නිමිත්තක් තිබ්බනම් ඒ සුබ නිමිත්ත බැහැර වෙලා යනවා. පටිඝ නිමිත්තක් තිබ්බනම් ඒ පටිඝ නිමිත්තත් බැහැර වෙලා යනවා. නිට්ටය සුඛ ආත්ම වශයෙන් මේ මෝහසිතක් තිබ්බනම් ඒකත් බැහැර වෙලා යනවා. ඒ වගේම පින්වත්නි තීන මිද්දයක් තිබ්බනම් ඒකත් බැහැර වෙලා යනවා. මේවා ඔක්කොම බැහැර වෙලා ගිහින් සම්පූර්ණයෙන්ම නීවරණයන්ගෙන් මිදිලා එයාගේ හිත ධානයටපත් වෙනවා. ඒ ධානය තුලම සමත වශයෙන් වැඩිච්ච ඒ වැඩිම තුලම විපස්සනා කරනකොට ඒ විපස්සනාව තුළ මුළු ලෝකයම නාම රූප ධර්මයන් අතහැරිලා යනවා. අතහැරිච්ච තැනක පින්වත්නි රූප ධාතු යාකෝ භික්කවේ භික්කුණෝ රාගෝ පහීනෝ හෝති. ඒ හිත තුළ රාගයේ හිටින්න විදිහක් නැහැ. හේතුව දන්නවා සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදය වය ධම්මානුපස්සී කියන ඇතිවීමක් නැතිවීමක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාමක් විතරයි තියෙන්නේ කියලා දැනගන්නකොට එතන රාගස්ස පහනා වොච්චිතාරම්මනම් පතිට්ඨා විඥාන නසන හෝති. ඒ රාගයේ ප්‍රහීන වෙච්ච නිසා සම්පූර්ණයෙන්ම රාගයේ ප්‍රහාණය වෙලා සිඳිනාලද රාගයක් සහිතව වාසය කරන නිසා රාගෙ හිටින්නේ නැණි හිතේ. නාම රූප ධර්මයන් යථාර්ථයේ සතිපට්ඨානෙ තුලින් තේරුම් අරන් ඉන්නේ. කවර භාවනාවක් කළත් මේ සතිපට්ඨානේ වැඩෙන ආකාරයට අපි කරන්න පුළුවන්. ඒවට අපි විස්තරාත්මකව දේශනා කරලා තියෙන නිසා ඒක පැහැදිලි කරන්න ඕනේ නැහැ. මෙතන වෙලාවකුත් නැහැ අපිට ඒකට. එතකොට ඒ පුද්ගලයා තුල පතිට්ඨා විඥානස්ස නහෝති. විඥානේ එතන ප්‍රතිසන්දි විඥානය, කර්ම විඥානයක් එතන පිහිටන්නේ නැහැ. පිහිටන්නේ නැහැ කියන්නේ නැවත දුක හැදෙන්නේ නැහැ කියන එකයි. අන්න ඔය විදියටයි දුක හැදෙන්නේ නැති විදියට අපි තුල හිත පිහිටවා ගත යුතු වන්නේ, කල්පනා කළ යුතු වන්නේ. අන්න ඒ බඳු කල්පනාවකට අපේ හිත ක්‍රමානුකූලව විකාශනය කරගන්න, විවෘත කරගන්න අපි තුල කුසලතාවයක්, උනන්දුවක් අවශ්‍යයි. ඒ උනන්දුව ඇහින් දකින දේ, කනෙන් අහන දේ අභිබවා ගිහින් තමන්ගේම හදවත තුලින් ප්‍රඥාවෙන්ම මේ යථාර්ථය දැනගන්න තැනකින් තමයි අවබෝධයට ශ්‍රාවකයා පෙළඹෙන්නේ. අවබෝධය තුල ශ්‍රාවකයා තහවුරු වෙන්නේ. ඒ බඳු අවබෝධය තුල තහවුරු වෙච්ච ශ්‍රාවක භාවයක් පිණිස අද මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියලා අපි